ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා බත්තරමුල්ල කොස්වත්ත ලිපිනේ පදිංචි නිල්මිනි ප්‍රියන්ති සහ SKAS සේනානායක ලක්ෂ්මන් ප්‍රියන්ත රම්‍යා සුභාෂිනී කුමුදුනී ප්‍රියන්තා හිරම්‍ය ප්‍රියන්ත ලයන්ති අයගම ඇතුළු එම පවුල්වල දුවාදරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් අදින් වසර 9කට පෙර පරලෝ සපත් වන්නට යෙදුණු විතානගේ නන්දාපියසීලි දයාබර මෞතුමිය හා වසර 18කට පෙර පරලෝ සපත් IC පෙරේරා දයාබර පියාණන් සිහිපත් කොට එම දෙපළට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන අරමුණින් මෙම උතුම් වූ ධර්මදානමය පින්කම සිදු කෙරෙන අතර මේ උතුම් කුසලානිශංසයෙන් එම මව්පිය දෙපළගේ සාංසාරික ජීවිතය සුවපත් වේවා. උතුම් නිවනින් සැනසේවා. තෙමසකට පෙර පරලෝ සපත් වන්නට යෙදුණු UIG පොඩිමැණිකේ මෞතුමියටත් වසර 4කට పూర్වයෙහි පරලෝ සපත් වූ SKA සිරිවර්ධන පියතුමන්ටත් එඩ්වින් නන්දසිරි රණතුංග මහතාටත් අනුෂ්ක විදුර රණතුංග පුතණුවන් ඇතුළු පරලෝ සපත් වන්නට යෙදුණු ඥාතීන් වන PK සුසානා පෙරේරා, PK මෙරායා පෙරේරා, HK ජිනදාස, UKG අයගම, විතානගේ සයිමන් පෙරේරා, PK එව්ජින් පෙරේරා, G ලිලි නෝනා, SKA හෙන්ද්‍රික් අප්පුහාමි, P ලොකුමැණිකේ, විතානගේ ගුණරත්න පෙරේරා, ස්වර්ණපාල අතුකෝරල, රම්ෂි තාජුඩීන් ඇතුළුව පරලෝ සපත් වන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සාංසාරික ජීවිත සුවපත්ව නිර්වාණ මාර්ගය පූර්ණය වෙත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු දායකත්වයේ දරන පවුල්වල සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා. සියලු ලෝවැසියන් කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් භාවයට පත්වීමටත් මේ උතුම් ධර්මදේශනාමය ධර්ම දානමය පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමයකෝ භික්ඛවේ අප්පකාතේ සත්තා ලබන්ති තථාගතප්පවිදිතං ධම්ම විනයං සවනාය අතකෝ ඒතේව සත්තා බහුතරා යේන ඒ නලවන්ති තථාගත පෙවේදිතං ධම්ම විනයං සවනායාති. ධර්මානුශාසනාවෙහි මුල් දායකත්වයේ ධර්මින් සදහැව දායක සදහැපර දායකත්වයේ දරන්නා වූ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී පින්තුනේ මාතෘකාව යටතේ ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්මදේශනාවක් අපට විශාල ධර්මදේශනා සංඛ්‍යාවක් කරන්න වෙනවා. එනිසා අතනින් මෙතනින් පෙරලාගෙන මේක කරන්න බෑ. ක්‍රමානුකූල සැලසුම් තියෙන්න වෙනවා. එවනවා අපි ළඟ පෙළක් තියෙනවා. එක එක ආකාරයෙන් තෝරාගත්ත ක්‍රමික පිළිවෙත්. ඒ පිළිවෙත්වල මාත්‍රකා සකසා තිබෙන බැවින් කෙනෙක් ඊට අදාළ මාත්‍රකාවක් ඉදිරිපත් කළොත් ඒ සූත්‍රයක්ම ගන්න පුළුවනි. නැත්නම් නිදහසේම කතා කරන්නත් පුළුවනි. නැත්නම් නිදහස දුන්නොත් ඊළඟ මාත්‍රකාව ගන්නත් පුළුවනි. දැන් ධම්මපද පාළිය ගනිමින් ධම්මපද එක වග්ගයකින් එක ගාථාව බැගින් ඉදිරියට කරගෙන යනවා. තව කොමන දෙකස් දේශකින් වහන්සේ නමක් ඒක කියලා තිබුණත් අපට ගැටලුවක් නෑ. මොකද උන්වහන්සේගේ දැනීමේ පමණට උන්වහන්සේ කියන්නේ මගේ පෙනීමට තරම මම කියන්නේ ඒක මම පාඩම් කරගත්ත දෙයක් නෙමෙයි. ගාථාවේ පෙන්වන අර්ථය විග්‍රහ කිරීමක්. ඒක සමාන කරන්න බෑ. ඔවුන්ගේ ප්‍රඥාවේ තරමට. මෙබඳු උපදේශනාවක්යක් කරමින් පසුගිය මාසය තුල අපි අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පවතිනා වූ ලස්සන උපමාවක් ගැන කතා කළා. ජම්බුදීප පෙය්‍යාලය. මේ දඹදිව සුන්දර තැන් ටිකයි අසුන්දර තැන් හුඟයි. ඒක තමයි බුදුහාමුදුරන්ගේ උපමාව. මේ සුන්දර තැන් ටිකයි අසුන්දර තැන් හුඟයි වගේ
මිනිසුන් අතර උපදින අයගේ හොඳ නරක හරි වෙලේ තේරුම් ගන්න පුළුවන් සංඛ්‍යාව ටිකයි අනිත් අය තේරුම් ගන්න බෑ. ඒ වගේම ඒ මිනිසුන් අතර උපදින අයගේ ආර්යන චක්කුණා සමන්නාගතෝ ආර්ය ඇසෙන් යුක්ත වීම දුකින් මිදෙන ඇසෙන් යුක්ත වීමේ හැකියාව ටිකයි හුඟ දෙනෙකුට බෑ. තථාගතයන් වහන්සේ දකින්න පුළුවන් වාසනාව ටිකයි බොහෝ දෙනෙකුට බෑ. තථාගතයන් වහන්සේ දැකීම කියන්නේ ඉන්දියාවේ හිටපු අවුරුදු 45ක් කාලය තුළ බුදුන්ගේ සිරුර දැකීම නෙවෙයි කියලා මම පසුගිය දේශනාවක පැහැදිලි කළා. අදටත් ඒක තථාගතයන් වහන්සේ දකින්න පුළුවන් වෙන්නේ මේ අර පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියන එක යටතේ සීමිත කොටසකට. ඉතින් මේ සඳහා සතර පුරුදු කළා වූ දියුණු කළා වූ ප්‍රඥාවක් ඒ වගේම ලෞකික සුවයට වඩා ලෝකෝත්තර සුවේ සුන්දරත්වයක් ඕනෑකමක් සසරින් ගැලවීමේ කෙසේ වෙතත් දුකින් ගැලවීමේ ඕනකමක් එහෙම තියෙන්න ඕන. මේ පෙయ్యాලේ යනෝ යමින් තමයි ඊළඟ කොටස මම ආරාධ ගත්තේ. අන්නේ වගේ තමයි ඒව මේ කෝබික්කවේ මේ ලබනවලු ඉඩකඩ ලබන්නේ අප්පකාතේ සත්තා ඒ ලබන්ති. මේ සත්වයින් අතර ටික දෙනෙක් තමයි ඔවුන් යමෙක් ලබනවා නම් මොකක්ද තථාගත බුදුපියාණන් වහන්සේ සත්වයාට දුකින් මිදීම සඳහා මැනවින් දේශනා කළ වදාළ ධර්ම විනය අහන්න ලැබෙන්නේ ටික දෙනාට. ඒ වගේම අතකෝ ඒතේව සත්තා බහුතරා මේ ඉන්න සත්ත්ව කොට්ටාස අතරින් බහුතරයකට යේ නලබන්ති. ඔවුන්ට මේ ධර්මයේවත් අහන්න හම්බ වෙන්නේ අවකාශ ඉරකට වාසනාවේ දොර ඇරෙන්නේ නැහැ. දැන් ලෝකයා ගන්නකො වෙන සත්තු ඕන නෑ මිනිස් වර්ගයා. වෙනත් ආගමක ඉඳලා ඒ පරම සත්‍යයි කියලා මේ භික්ෂුවක් දේශනා කරන ධර්මයට සවන් දෙන්නේ නැත්නම් ඔවුන් ඔක්කොටම ධම්ම විනයන් සවනා ඉඩ කඩ නැහැ. නමුත් මේ ලෝකයේ තුල මේ බෞද්ධ ලේබලේ ගහගත්තේ නැති වුණාට ලංකාවේ සහ විවිධ රටවල අපි කතා කරන සිංහල භාෂාව තේරෙනවා නම් බොහෝ තේරුම් ගන්න පුළුවන් අය අර උපතින් ගත්ත ආගම වෙනුවට ආගමේ සිටිමින්ම මේ තථාගතයන් වහන්සේ වදාළ මනෝවිද්‍යාත්මක විග්‍රහයට සවන් දෙන ඒ අනුව හිත හදාගන්න පිරිස් ඉන්න බව අපි දන්නවා. අපිට පෞද්ගලික දුරකථනයෙන් කතා බහ කරනවා, සුහද සම්බන්ධතා පවත්වනවා. ඔවුන්ට කිසිම ආගමික තර්ජනයක් නැහැ. ඔය ආගම වැරදි අතහැරලා මේකට එන්න එහෙම කියලා කියන කෙනෙක් කියන්නේ අපි කවදාවත්. ඒ නෑදෑ සම්බන්ධකම්, ඒ හිතවත්කම් සියල්ල තියාගන්න මේක පෞද්ගලික වැඩක්, අනෝදහමක්. කැමති නම් අනුගමනය කරන්න ඒ අය දන්නෙත් නැහැ කියලා. තව ටිකක් මෙහාට එනවා දැන්. ලෝක ජනගහණයෙන් ලෝක බෞද්ධ ජනගහණය 100 සංඛ්‍යාවෙන් මම හරියට මතක නැහැ. 3%ක්ද වෙන්නේ නැති කීයක් හරි සුළු කාණක් නේ. වෙනත් ආගම් සහ ගත් කල. ඒ ලෝක බෞද්ධ ජනගහණය ථෙරවාදී සහ මහායාන දෙකට බෙදුවහම තවත් ටිකක් අඩු වෙනවා. ඒ ලෝක බෞද්ධ ජනගහණය ඊට පස්සේ බෙදුවහම මේ මහායාන හීනයාන දෙකම තුළම බුද්ධං වන්දාමි කට්ටිය වැඩි. ජපානයේ දිහා බැලුවත් තවතකන බැලුවත් පුද පූජා පවත්වමින් බෙරවයමින් සාදු කියා අභියාචනා ආයාචනා වන්දනාමාන කරන අනාගතේ මොකද්ද ප්‍රාර්ථනා කරන එකක හුඟක් ඉන්නේ. තව ටිකක් මෙහාට ඇවිදින් බලපුවම අපේ සීමාව තුළ විහාරස්ථාන මුල් කරගෙන ධර්ම දේශනා තිබෙනවා, මාධ්‍ය මුල් කරගෙන ධර්ම දේශනා තියෙනවා, ධර්ම දේශනා 10000 ගණනක්. කටේ කිරි සොඳ ගේ නැති පොඩි ස්වාමීන් වහන්සේත් පැවිදි වෙලා ගාථා පාඩම් කරගෙන සුරතලයට ධර්ම දේශනා කරනවා. අපට වඩා ආකර්ෂණයක් තියෙන්න පුළුවනි.
මට මතකයි 1981 කාලේ අනුරාධපුර පූජනීය බිමේදී පොඩි දරුවෙක් අවුරුදු 13ක 12ක ධර්ම දේශනාවක් කළා. බහින්න බැරි වුණා උස්සලා ගත්තේ තරමට ප්‍රසාදය. නමුත් අද සිවුරෙත් නැහැ බණ කීවට. එතකොට ඒ අර බාහිරෙන් දැක කටහඬට සුරතල්කමට එහෙම නැත්නම් තවත් විවිධ කාරණාවලට කෙනෙක් පැහැදෙන්න පුළුවන්. මේ සූත්‍රවල තියෙනවා ධම්මකතික කියලා සූත්‍ර 7-8ක්. එක එක මට්ටමේ ධම්මකතිකෝ ගැන සඳහන් කරනවා. ඒ අයගේ හිත් දිනා ගන්න පුළුවන් ප්‍රිය කරන ධම්මකතිකෝ. ඉතින් මොකක් අපිට නවත්තන්න ඕන කමක් පුළුවන් කමක් නැහැ. hina වෙනවට කැමති, උපහාස කතා කියනවට කැමති, ඇදපළදු කියනවට කැමති, අනුන්ගේ දේවල් විවේචනය කරනවට කැමති. උපහාස කතා ඔය විදිහට. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ පටන් අද දක්වා ආපු කාලය තුල සිදු වුණා සිදුවීම් කතාන්තර ආශ්‍රයෙන් කතා කරනවට කැමති. හැබැයි ඔය ඔක්කොටම ඇවිදින් අගට තියෙනවා සැබෑ ධම්මකතිකත්වය මොකද්ද කියලා. ඒක ඕනනම් ධම්මකතික සූත්‍ර ටිකක් එකට එකතු කරලා අරගෙන කතා කරමු අපි. අද මේක ගත්තොත් හරියන්නේ නැහැ. දැන් තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළ ධර්ම විනය අහන්න ලැබෙන්නේ ටික දෙනාටයි. අපි මේකට අමතර පදයක් එකතු කරමු. විනය. ඔබ පිළිගන්නවා පාසලෙත් විනය තියෙන විනය බාර ගුරුතුමා. ඒ කියන්නේ පාසලේ දරුවන්ගේ හික්මීම බාරව. විනය කියන වචෙන් කියනවා හික්මීම කියන එක. දැන් අපව හික්මවන්නට අපට පංචශීල ප්‍රතිපත්තියක් දෙනවා. ඒකත් විනයක්. මෙන්න මේ පහ කරන්න නැතුව ඉන්න කියලා. හැබැයි ඉතින් අපි කියන්න පටන් ගත්ත ඇරුණාම ඒකේ ගැඹුර දන්නේ නැති නිසා ලොකු වෙනකොට ඉතින් 99%ක්ම ඕවා කඩන්න පටන් ගන්නවා. රකින්න අය හොයාගන්න අමාරුයි. හිතන් ඉන්නවක කියන එකයි මේ පන්තිල් ගන්නව නැන්නේ පන්තිල් කියනවා. පන්තිල් ගන්නවා පන්තිල් කියනවා හැබැයි පන්තිල් රකින්න අය හොයන්න අමාරුයි. ඒක ශික්ෂාපද විනයක්. ඒ වගේ පොය දවසට ඔබත් ශික්ෂාපද 5ට වඩා 3ක් වැඩියෙන් අරගෙන සිත කය වචන පාලනය කරගෙන ඉන්නවා. ගෙදර තියෙන අවුලුත් නැහැ ටිකක් සැනසෙල්ල ඉන්නත් පුළුවන්. වැඩියෙන් කෑම ගත්තාම ධර්මශාලාවේ නිදා ගන්නත් පුළුවන් දවල්ට නිින්දත් යනවා. ඔබත් යම්කිසි විනයක්. තව නම් ප්‍රවෘජා වූ පිටින් ඕනනම් තව ටිකක් ඇඳුම් පැළඳුම් වෙනස් කරලා සීමා කරලා ශික්ෂාපද 10ක් තුළ විනයක් දෙනවා. තව එහාට ශික්ෂාපද නැති විනයකුත් දෙනවා යති තතුක් උපසම්පදාවෙන්. කෝටි සංඛ්‍යාත සංවර සීලය කියලා. මේ විදිහට විවිධ විනයන් තියෙනවා විනය පාර. මේ විනයන් තුළ ඉඳමින් කිසියම් සංවරයට පත් වෙන්න පුළුවන්. ඒක අකුසලයේ වලින් වැළකීමක්. පුණ්‍ය කර්ම වල යෙදීමක්. අනතුරුව මේ ශික්ෂාපදවල සිටමින් අපට දාන සීල භාවනා ත්‍රිවිධ ප්‍රඥා ක්‍රියාවල දෙන්නත් පුළුවන්. හැකිතාක් දුරට පවෙන් වැළකීලා දාන සීල බලාව යෙදමින් සමහර විට දාන සීල භාවනාවල පුණ්‍ය ක්‍රියාවත්තු භාවනාවල යෙදමින් සිතත් සමාධිගත කරගෙන කෙලෙසුන් ඈත් කරගෙන ඉන්නත් පුළුවන්. එතකොට මේ පොතේ පෙන්වලා තියෙන ශික්ෂාපද හරියටම රකින්නත් පුළුවන්. නමුත් ධම්ම විනය හම්බ වෙලාද? මේ අයට මේ පුණ්‍ය කුසලයන් නැත්තම් මේ දියුණු කර පුණ්‍ය ශක්තිය හේතු කරන කායස්ස වේදෝ පරම්මරණා මේවා ජීවිත අවසානයේ සමගන් වෙලාවට ආවොත් අල්ප දානෙන් අල්ප සීලෙන් මධ්‍යම දානෙන් මධ්‍යම සීලෙන් ඉහළ දානෙන් ඉහළ සීලෙන් පරලෝගොස් දුර්භාග්‍ය මිනිසුන් සෞභාග්‍ය මිනිසුන් දෙවියන් අතරට පැමිණෙන්නත් පුළුවන්. ඒ කුමක් නිසාද? ශික්ෂාපද විනය නිසා, ධර්ම විනය නැති නිසා. අපි ගනිමු නිබ්බේධික සූත්‍රයේ ගාථාව. නිබ්බේධික සූත්‍රයත් මගේ ධම්මපරියායක් ඉදිරියට පැහැදිලි කරાવી. කොටස් වශයෙන්
ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනයේ දුනාට මච්චුනාසේ නම් නලාගාරංග කුඤ්ඤරෝ ඉබේධික සූත්‍රය නෙමෙයි මේක වෙනස් සූත්‍රයක වචනේ පැටලුණා මට. අර කියන්නේ සංකප්පසාගෝ පරිසස්සකාමා. මේක පෙරබුදුවරයෙකුගේ කාලේ කරපු ප්‍රකාශයක් වශයෙන් තමයි කියන්නේ බඹලොව ඉඳලා ලෝකෙට ඇහෙන්නේ. යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති පාහය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති අන්න පදේ හොයාගන්න. තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම අනුශාසනය පිළිපැදින්න ආරම්භ කරන්න. කාමයන්ගෙන් නික්මීම ආරම්භ කරන්න. මෙහි යෙදෙන්න. ගොඩනැගිලි වල නෙමෙයි අනුශාසනය පිළිපැදීමේ. ඒ ක්‍රියාවලිය කොයි වගේද? බටදඬුව වලින් හදපු ගයක් කඩලක් සුණු විසුණු කරන ඇතුගේ ක්‍රියාවලිය වගේ මච්චුනාසේ නං දුනාත මරසෙන් වෙනසීම කෙලෙස් නැසීම. කුමකින්ද? යෝ යමෙක් ඉමස්මින් මෙම ධම්ම විනයෙහි ධම්ම විනයේ කෙලෙසුන් නැසීම සඳහා පවතින ධර්ම විනයක්. එතකොට ඒක අපමත් ඔහොයස්සති අන්න ඒකේ අපමාද විහරණයකුත් තියෙනවා. එන මම දකිනවා මේ ධර්ම විනයෙහි තමයි මේ අපමාද විහරණය තියෙන්නේ. අනිත් අය පවතින්නේ විනයක් තිබුණට පමාද විහරණයක් තියෙන්නේ. නමුත් යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාදව වහන් වාසය කරන්නේ නම් විහෙස්සති පහය ජාති සංසාරං සසරේ උපදින්න තියෙන හේතු අතහැර දමලා දුක්ඛස්සන්තං කරිස්සති සියලු දුක් කෙලවර කරනවා. අන්න ධර්ම විනයේ යෙදෙන පුද්ගලයාට සසර උපදින්න තියෙන හේතු අතහැරලා දුක් කෙලවර කරන්න පුළුවන්. හෙවත් ධර්ම විනය මගින් කෙලෙස් නසනවා. එනම් මේ අහගෙන එනකොට චරිත කතා, ජාතක කතා, ඉතිහාස කතා, බණ කතා, බණ විරිදු, බණ කවි, බණ රංග ඔය තියෙනවා මොනවද දේවල්. ඒවා අතර ධර්ම විනය හිඟයි නේද එහෙනම්? නිකන් එකක් නෙවෙයි තථාගත ප්‍රවේදිතස්ස. උන්වහන්සේ මනාව අවබෝධ කරගත්ත දේ. දැන් අපි මෙතෙක් කතා කරපු යා කතා නොකරපු වචන ටිකක් තියෙනවා මේ අද. අන්න ධර්ම විනයට යන්න මේ වචන කතා කරන්න නැතුව බෑ. පව් ගැන, පින් ගැන, මෙලොව පරලොව ගැන කතා කරන්න පුළුවනි. කතා කරලා එවන් හික්මෙන්න පුළුවනි. පවින් වැළකී පින් කර පරලොව යාම. තථාගතයන් වහන්සේ ධර්ම විනය දේශනා කරන්න පාවිච්චි කළේ මේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ සූත්‍ර දේශනා පරිහරණය කරනකොට තේරෙන දෙයක් තමයි තථාගතයන් වහන්සේ ධර්ම විනය දේශනා කිරීම සඳහා පංචස්කන්ධය නැමැති ඒකකයක් භාවිතා කළා. ඒ පංචස්කන්ධය නැමැති ඒකකය තුළ මිනිසා එක නොදැන දුක සහිතව රැස් කරමින් දුක් විඳින බව දේශනා කළා. ඒ පෘථග්ජනයින් දුරුම එක. තේරුම් ගත්ත පුද්ගලයෙකුට නැති වුණු සැන මාර්ගය යමින් ධර්ම විනය හැසිරෙන්න පුළුවන් කියලා දේශනා කළා. මේ පංචස්කන්ධ ධර්මතාවයේ මුල් කොටගෙන පෘථග්ජන සත්වයා සංස්කාරයන් නිස්සකාත්මකට ගනිමින් සතර අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින බව දේශනා කළා. ඒක භවගාමී ප්‍රතිපදාව පවපින ඔස්සේ. මේ පංචස්කන්ධයම අනිදුක්ඛානාත් වශයෙන් බැලීම තුළින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්න පුළුවන් කියලා දේශනා කළා. මේ පංචස්කන්ධයේම ඉපදීම මැරීම නොදැන ගත කරන ජීවිතය වර්ෂ 100ක් වැඩක් නැහැ කියලා දේශනා කළා. නමුත් මේ පංචස්කන්ධයගේ උදයව්‍ය බලන්න පුළුවන් නම් අවශේෂ නිර්වශේෂ නිරෝධය ඒක තුළින් ධර්ම විනයකටපත් වෙන බව සහ ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා පැහැදිලි කළා. මේ ජීවිතයේ මව කුසින් බිහිවීම සහ ජීවිතාවසානයේ මරණය නම් වූ එකකින් අපි දකින්න සම්බන්ධ වෙනවා. ඒක තුළ හික්මෙන්න යන්නේ නැතුව මොහොතක් පාසා ජීවිතය තුළ ඇසෙන් කනෙන් නාසෙන් අරමුණෙන් අරමුණට මරණයටපත් වෙනවා.
මේ මොහොත ජීවිතාවසානයේ සිදුවෙන්නේ ඒකයි. ඒ ජීවිතාවසානයේ සමුගන්න සිද්ධ වෙනකොට හිත තුළ අකුසල් එහෙම තිබුණොත් අකුසලයෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. ඒක දවල් රෑ දෙකේ මොනවා හරි කාරණයකින් පරලෝ යන්න සිද්ධ වුණොත් හොඳ නෑ. එහෙනම් මෙන්න මේ අකුසල් දුරු කිරීම සඳහා මරණ සතිය වඩන්න කියලා දේශනා කළා. මම මේ තව පටිච්චසමුප්පාද නිරෝධය ගත්තේ නැතුව සතර සතිපට්ඨානය ගත්තේ නැතුව මේ බුදුරජාණන් වහන්සේ ධර්ම විනය දේශනා කරපු ආකාර කීපයකට ඒකකය සහ ආකාර පැහැදිලි කළා. දැන් එහෙනම් මම දකින්නේ සුපිරි විනයක් ධර්ම විනය. විතරක් නෙමෙයි ඒක ධර්මයට පත්වීම සඳහා අවශ්‍ය විනය. දේශනාව උපයෝගී දෙයක්. ඒකට තමයි ධම්මං දේශ කිව්වම මේ කරුණු පැහැදිලි කිරීම. නමුත් මේ ධර්මය කියන වචනේ තව ඊට එහාට ගියාම යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා එකක් පෙන්ලා තියෙනවානේ. ධර්මයේ දකීද බුදුන් දකී කියලා. එහෙම නැත්නම් ධර්මයේ කියන වචනට ගැඹුරු අර්ථයක් ත්‍රිපිටකය තුල තියෙනවානේ. හොඳ දේ ධර්මයේ කීවට සූත්‍ර දේශනා ධර්මයේ කොට ගාථා ධර්මයේ කීවට කතා ධර්මයේ කීවට ධම්මං විනානත්ති පිතාච මාතා කිව්වොත් හරි ඉදම්පි ධම්මේ රතනම් පණිතං කිව්වොත් හරි ඒකේ අර්ථය හොයාන යනකොට මේ ලෝකෝත්තර දෙයකට ධර්මය කියලා තියෙන. ඉදම්පි මෙයද ධර්මයේ රත උතුම් රත්න භාවයකි. එතෙන්ටපත් වුණාම මිනිස්සුන්ට ලැබෙනවා සුව. ඒතේන සච්චේන සුවත්ති හෝතු. දීපංකෛරාත මේදාවි යං ඕගෝ නාබිකීරති. මේ දිවයිනක් හදාගන්න ඕගයන්ට අහුවෙන්නේ නැති. ඒක ධර්මයේ ඒ දිවයින. දිවයින කියන්නේ අයිලන්ඩ් නෙමෙයි මෙතන. ඒ බුදුන් වහන්සේ පෙන්වන මිනිසුන්ට පත් වෙන්න පුළුවන් ඕගයන්ට අහුවෙන්නේ නැති සැන. එහෙනම් මා කල්පනා කරන්නේ ධර්මයට පත්වීම සඳහා විනය. ධර්මයේ සරණ කරගෙන ජීවත් වීම සඳහා විනය. එතකොට ඒක ටිකක් විරලයිනේ. එනිසා මම දකිනවා පෘථග්ජන භාවය තුළ රකින්නා වූ සීලය තුළ ශික්ෂාපද සංවරයක් තිබුණාට උසස් ප්‍රතිඵල තිබුණාට 5ට වඩා 8 8ට වඩා 10 10ට වඩා උපසම්පදාවේ ඒක පාපයෙන් වැළකීමේ පුණ්‍ය කර්මය වල භවගාමී විපාක පමණයි. නමුත් ඒවායේ පහ ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති ඉහාත්ම වශයෙන් නැහැ. මේ ජීවිතේම නැහැ. නමුත් ධර්ම විනය හැදරුණොත් ඉහාත්ම වශයෙන්ම සසර ඇවිදින්න තියෙන හේතු අතහැර දමා දුක් කෙලවර කරනවා. වචනෙත් ගන්න නිවන් ලබනවා නෙවෙයි දුක් කෙලවර කරනවා. හින්දා නිවන ප්‍රාර්ථනා කරන්න ලබන්න යන්න එපා. ඔබේ දුක් හොයාගන්න. ඔබ ඉහාත්ම වශයෙන් මේ දුක් නැතුව ඉන්න කැමතිද? එහෙනම් ඔබ දුක් කෙලවර කරන්න. ආරි සත්‍ය පෙන්නන්නේ දුක හේතුව නැති උතන මාර්ගයනේ. අන්නේ ඒ චතුස්සත්‍ය තුළ පැහැදිලි කරන්නේ ධර්ම විනයක්. දැන් මේ අපි මේ වටින් කතා කරපු කාරණා ටික ඊට පස්සේ පොත තුළ කතා කරලා සමාජය තුළ කතා කරලා හරියන්නේ නැහැ. ඔබ තුළ අප තුළ කතා කරන්න වෙනවා. අන්න එහෙමයි අදාළ සුපිරි ශික්ෂණයට පත්වීම සඳහා අදාළ මාර්ගය ගන්නට කෙනෙක් ක්‍රමයෙන් අර ටික දෙනා බේරාගෙන එන පාරේ ධර්ම විනය තේරෙනවායි කියලා කියන්නේ. ඔය පසුගිය කාලවකවානුවේ අපි ඔය පංචස්කන්ධ ධර්මතාවය 2014 15 දේශනා කරනකොට ඉතින් ඇතැම් අය තේරුම් ගන්නවා අනිත් අය අපිට ඔය පංචස්කන්ධය තේරෙන්නේ නැහැ කියලා ඊට පස්සේ අපෙන් අහලා ගියා ඒ පංචස්කන්ධය උගන්වන්න උනා ඒ අයට. මෑතදිත් මට කතා කරලා කියනවා ඔය යම් ප්‍රදේශයක ඉන්න පිරිසක් ඒ පිරිස අනේ මේගොල්ලොන්ගේ සම්මාදිට්ඨිය ලබා දෙන්න කොහොම හරි මේගොල්ලෝ තාමත් කපු මහත්තයා කියන කව මහත්යාව ගන්නන පංචස්කන්ධය නැත්තම් කාය පංචස්කන්ධය කියලා හිතාන් ඉන්නේ කියලා. ඉතින් කොහොමද එතකොට එතනින් එහාට යන්නේ? මොකද තථාගතයන් වහන්සේ වදාළ පරිදි පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම දැනගත්තොත් ජීවිතය ශ්‍රේෂ්ඨ වෙනවා නැත්තම් ශ්‍රේෂ්ඨ නැහැ. දැන් තව ටිකක් එහාට යන්න. සසර ගමන සකස් වෙන්නේ කොහොමද?
එක්කෝ දුක හෝ හේතුව රැස් කිරීමෙන්. නැත්නම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන පංචස්කන්ධය නිත්‍ය සුඛාත්ම වශයෙන් බැලීමෙන්. බලපු කෙනෙක් නැහැ, වචනෙන් කියපු කෙනෙකුත් නැහැ, නමුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදුවරුන්ගේ මඟ පෙන්වීමකින් තොරව මේ සිත ගැන දන්නේ නැති මිනිස්සයා නරක හොයලා නරකාතාරයි කියලා හොඳට ආවත් හොඳ හොයලා ඊට වඩා හොඳට ගියත් ධර්ම විනයට ආවේ නැත්නම් ධර්ම විනය තුළ තමයි දුක්ඛසන්තං කරිස්සත තියෙන්නේ. ධර්මයක් නැති විනය තුළ භවගාමී හොඳ පැත්ත හම්බ වෙනවා. පවාත හැරලා පිනට එනවා, පිනෙන් දිවිලෝ. පිනාත හැරලා ධානයට යනවා, ධානෙන් බඹලෝ යනවා. හැබැයි භව ගාමී ප්‍රතිපදාවේ හොඳ එක. අන තථාගතයන් වහන්සේගේ වචනයක් තිබෙනවා භව නිරෝධගාමී. තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. එනම් මේ පංචශීලයෙන් අටශීලයෙන් දසශීලයෙන් උපසම්පදා ශීලයෙන් නැත්නම් දාන සීල භාවනාව අයිති වෙන්නේ දස පුණ්‍ය ක්‍රියාවට. භව නිරෝධය නෑ, භවගාමී හොඳ එක විතරනේ කරන්නේ. එය බුදු සමය කියලා හිතන්නේ ඇයි අපි? නිර්වෝල් බුදු සමය කියලා. ඊට වඩා එහාට ඇස්පෑදීමක් වටහා ගැනීමක් නැති නිසා අපි මේ කරන වැඩ ටික තමයි බුද්ධාගම කියලා හිතන්නේ. කෝ එතකොට අත්දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ, ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ, එහෙම එකකුත් තියෙනවානේ. තමන් දිවිනක් කොටගෙන ආලෝකයක් කොට වාසය කරන්න තමන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, වෙන කවුරුවත් සරණ යන්න එපා. අර ධර්මයේ සරණ කියන්නේ මොකද්ද? බණපතක් ගෙදර ගෙනත් තියාගන්න එකද? ඒක සූත්‍ර දේශනාවක වෙනකොට පිරිත් කියන එකද? එහෙම නැත්නම් පිරිත් අහන එකද? බණපොත් පූජා කරන එකද? ධර්මයේ සරණ කරගෙන වාසය කරන්න. ඔන්න මම තවත් වචනයක් එළියට ගන්නවා. හොඳයි ඔබ සමාජයේ සමාජ සමීක්ෂණයක දෙන්න. මොනවා සරණ කරගෙනද මිනිස්සු ජීවත් වෙන්නේ? හෙරොයින් සරණ කරගෙන, මත්පැන් සරණ කරගෙන, ආහාර සරණ කරගෙන, පාපේ සරණ කරගෙන, පින සරණ කරගෙන, ධාන සරණ කරගෙන. සරණ කියන්නේ පිහිට කරගන්නවා කියන එකනේ. හොඳයි බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මිනිස්සු මේ සරණ කර්මයේ සරණ කොයි ආකාරයෙන්ද ගත්තේ? අනක් ගුණක් නැති, මෙලොවක් පරලොවක් නැති, හරිවැරි දන්නේ නැති අය තමන් කරන ක්‍රියාකාරමය තුළ පාප කර්මය කරගනිමින් ඔහුට ඊට පස්සේ ඒකේ සරණ අනිවාර්යෙන් කැමතුණත් අකමැත් සරණ හම්බ වෙනවා. විපාකයේ හම්බ වෙන එක තමයි සරණ. මේකේ දුක් විපාකයේ කටුක බව දැනගත්ත අය මේක අතහැරලා පුණ්‍ය කර්මයට අවතීර්ණය වෙනවා. දැන් ඔහුට පුණ්‍ය කර්මයේ සරණ මෙලොව වශයෙන් ආය වර්ණ සැපල දෙවියන් අතර සුවකාමී ජීවිතයක්. ඒ කර්මයේ සරණනේ. තවත් එහාට ගිහින් කෙලෙස් යටපත් කළ සංසුන් සුවයක් හදා ගන්නවා. ධානය පරලෝකීන් ඒකේ ධානයේ සරණ. ඒක ධාන කර්මය. අපාය පාප කර්මයේ සරණං, කාමසුගතිය පුණ්‍ය කර්මයේ සරණං, බඹලොව ධාන කර්මයේ සරණං. කෝ ඒකේ තුනේම නැහැනේ ධර්මයේ සරණ. කර්මයේ සරණයි තියෙන්නේ. අන්න එහෙම මේ ධර්මයේ යන්නට හිත ඇතුලේ යමක් තියානයි මම කතා කරන්නේ. තව එහාට එහෙනම් තියෙනවා. අන්න ඒ නිසා තමයි මම වෙලාවකට කියන්නේ අපේ බෞද්ධයින්ට තාමත් කම්මං සරණං ගච්ඡාමි විනා ධම්මං සරණං ගච්ඡාමි හම්බ වෙලා නැහැ කියලා. මොකටද ධර්මයේ සරණ? ගඩොල් කපන්නද, වාහන එලවන්නද, පොළට යන්නද? ඒවට පුළුවන්. ගඩොල් ලච්චිය පාවිච්චි කරන්න පුළුවන්, වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. බැත පිරිසිදු කරන්න කුල්ල පාවිච්චි කරන්න පුළුවන්, නූතන වාහන පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ආයු වර්ණ සැප ලබන්න ඕන නම් පුණ්‍ය කර්මයේ සමන ලබන්න පුළුවන්. බඹලෝ යන්න ඕන නම් ධාන කර්මයේ සමන ලබන්න පුළුවන්. මේ එකකින්වත් නොලැබෙන එකක් තියෙනවානේ. සසර දුකින් මිදීමට නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මේ ධර්මරත්නේ ඊටා මුතුම් පිහිට වේ. සසර දුකින් මිදීමට වෙන සරණක් නැත. සසර දුකින් මිදීමට ධර්මයේ සරණ. දැන් හරිද? අන්න එහෙනම් මේ ඔස්සේ හොයාන එනකොට අර මේ
ජම්බුදීප පේයාලේ හොඳ දේවල් ටිකයි කියලා හොයාන ආවා වගේ මේ දැන් බලන්න ධර්ම විනයට එන්න කොච්චර අමාරුද කියලා. ධර්ම විනයට එන්න හරියට තව කඩයිම් දාලා තියෙනවා. සමාජයේ හදපු කඩයිම් බුදුරජාණන් වහන්සේ හදපු ඒවා නෙමෙයි. දැන් ඉතින් බුදු සාසනේ කාලේ ඉවරයි. ඔය දැන් ඉතින් පිරිහෙන කාලේ තියෙන. අනාගත බුදුහාමුදුරුවෝ තමයි ධර්ම විනය දේශනා කරන්නේ. එතකන් ඉතින් අපි පින් කරලා සිල් රැකලා ඉස්සරහට යන්න. ඔය එක කඩයිමක්. මාර්ගඵල ඉවරයි සම්බුදු සසුනේ. ඕක ඉතින් මහාන වෙන්න ඕන. ගෙදර ඉඳන් ඕවා කරන්න බෑ. ඉතින් හින්දා ඒගොල්ලොන්ට අහිමි කළා. ඊට පස්සේ කාන්තාවන්ට අනාගත බුදුහාමුදුරන්ගේ සාසනය තමයි උපසම්පදා වෙන්නේ. මේ ජීවිතේ ඉතින් කාන්තාවන්ට ආය තැනක් නැහැ. මේවත් කඩයිම් මේවා ඇත්ත කියලා ගත්තහමත් හිර වෙනවා. ඔය ඔක්කොම පැත්තකින් තියලා ඉස්සර වෙලා ධර්ම විනය මොකද්ද කියලා හොයලා බලන්න. එතකොට ඔය කඩයිම් ඔක්කොම පැත්තකට දාන්න විනාශ වෙනවා. ඔය තහංචි දාපු ඒවා අනාර්ය තහංචි. පෘථග්ජනයාගේ හිතු මතවලට අනුව ඉදිරිපත් කරන අදහස් සැරුණාම තථාගතයන් වහන්සේගේ ධර්ම විනයට ගැලපෙන්නේ නැහැ. දැන් මේ අපි ශික්ෂාපදවල හික්මනේ කවුද කියන්නේ? උදේ සිල් ගත්ත කෙනා හවස් වෙනකම් ශික්ෂනවා. පැවිදි වුණ කෙනා උදේට ශික්ෂාපද අරන් හවස දක්වා හික්මනවා. කරනොත් ගන්නවා. දැන් එතකොට මේ සිත කය වචන තුන්දර ශික්ෂාපද වලින් සංවර වෙනවා. කෝ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාද නිරෝධය ආර්ය සත්‍ය මොකක්වත් තියෙනවද? ඒවා නැති සංවරයක් නේද මේස්? නමුත් පොත අරන් බැලුවොත් බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් කියලා ටිකක් තියෙනවා. පාරමිතා ගන්න එපා ගැඹුරු ඉගැන්වීම් වලට ඒක බෝසත් කාර්යභාරයක්. පාරමිතා ගැඹුරු ඉගැන්වීම් ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාද නිරෝධය ආර්ය සත්‍ය සතර සතිපට්ඨානයේ කර්මක්ෂය කිරීමේ කර්මය බොජ්ජංග සප්ත විසුද්ධි ඔක්කොම නෙමෙයි. සරණ කරගත හැකි මං පිළිවෙත් කීපයක් ඉන්න එකක් තෝරගන්න වෙනවා. මොකද්ද වෙන්න ඕනේ ඒකේ? මච්චුනාසේනං දුනාත මරසෙන් වෙනසෙන්න ඕන. හෙවත් කෙලෙස් නැසෙන්න වෙනවා. ඔබේ මේ පංචශීලයේ නැමැති ඵලය මේ අටශීලයේ නැමැති ඵලය කෙලෙස් නැසන්ට කෙලෙස් සතුරන්ට පහර දෙන්න ප්‍රමාණවත්ද? නැහැ. කෙලෙස් උපදින වෙලාවට කෙලෙස් වලට අහු වෙන්නේ නැසන්න පුළුවන්කම තියෙනවා. කෙලෙස් තම තමන්ගේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් බාහිර ලෝකෙත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් නිසා චිත්තාභ්‍යන්තරගත වී හැඟවෙන්නා වූ අදහස් ටික. ද්‍රව්‍යයක් නෙමෙයි, නමුත් කෙලස් කියන වචනයක් පාවිච්චි කරනවා. කෙලෙසෙනවා, උපදී, දුක් වලට හේතුව. මේ අපට දුක් ගෙනත් දෙන්නා වූ මේ හතුරු හමුදාව ගරිල්ලා හමුදාවක්. පේන්නේ නැහැ. අවත් එන්නේ වෙස්වලාගෙන. එනිසා අපි ඒ ගැන දන්නේ නැහැ. තියෙන තැන දන්නේ නැහැ පෘථග්ජනයා. හේතුවක් තියෙන නිසා අදාළ කාරණේදී වර්තමාන මොහොතේදී දේශපාලනයේදී කුමරු ඉඩම් ප්‍රශ්නවලදී එහෙම නැත්නම් තවත් අධ්‍යාපන කටයුතු වලදී තරඟ විභාගවලදී තවත් කරුණවලදී එයින් ජය ගැනීම සඳහා හොරේ බොරුව වංචාව කපටිකම කිරීම මුලාවෙන් මේ හතුරු එළියට ඇවිදින් ඔබව ඒ පැත්තට මෙහෙවනවා. ඒ මව්පියන්ට ඒ හැමෝට ඒ වෙලාවට මේ හොරේ බොරුව වැරදි මම මේ කරන්නේ පව් නේද කියලා මතක් වෙන්නේ නැහැ. ආන්න එහෙම. එතකොට අවංක භාවයේ වචනෙන් කතා කළාට තම තමන්ට අවස්ථාවක් ලැබුණාම උසාවියට ගිහින් බයිබලයේ හරි ජාතක පොත උඩ හරි දොරු දිවුරලා සත්‍යක්ම ප්‍රකාශ කරන බරුවක් නොකියන බවට දිවුරා පොරොන්දු වෙමින් කියලා ගල් පැලෙන බරු කියනවා. ඊට පස්සේ අනිත් විනිශ්චයකාරතුමාට පවා තේරෙනවා. කියනවා මේ ලේඛන මේ කාරණේට අනුව නිදහස හම්බ වෙනවා. නමුත් ඔබට හෘද සාක්ෂියට අනුව නිදහස් වෙන්න හැම ඒ කියන්නේ විනිශ්චයකාරතුමා දන්නවා මෙයා
අද සාක්ෂණ වැරදි කාර්යයක් කියලා. නමුත් නීති පොතට අනුව නිදහස දෙනවා. අර කියන්නේ අර වචනෙත් මට තේරෙනවා මේ කරලා තියෙන බොරුවක් කියලා. ඉතින් පාසල් අධ්‍යාපනයේ දරුවන් ඇතුළත් කරන්න ගියාපුවමත් ඒ අම්මලා තාත්තලා නීති විරෝධී සදාචාර විරෝධී කොච්චර දාති කරනවද කියලාද මම දන්නේ නැහැ. කරන අය මතක තියාගන්න. ජීවත් වෙන්න ගියාම Tamanගේ වාසිය බලන්න ගියාම ඔය ඔක්කොම පැත්තකට යනවා ඊට පස්සේ. මොනවා කරලා හරි. අර ඉටියෙන් හරි මැටියෙන් හරි බලලා කමක් නැහැ මිය වැල්ලුවොත් කියලා කියන්නේ යන්නේ වගේ. ඒ කියන්නේ සසර හදන්න ඒවා ඔක්කොම යොදා ගන්න පුළුවනි. ඒ නිසා දුර්ලභ කරුණක් මේ. දැන් ඇයි නිබ්බානං පරමං සුඛං කියන්නේ? පරම සුඛේ නිර්වාණය. මරණයෙන් එහා පැත්තේ කොහේ හරි තැනක් තියනවද? විදිය ලෝකේ වගේ ඇමරිකාව වගේ ශ්‍රී ලංකාව වගේ වෙනම භූමියක් තියනවද? නෑ. මා හඳුනා ගන්නවා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. තථාගත බුදු පියාණන් වහන්සේගේ හිතේ තිබුණා වූ කෙලෙස් ටික ඔක්කොම නැති වුණාන් පස්සේ මේ නිර්වාණය නැමැති ධර්මය හමු වුණා දිවයින. දැන් මේ නිර්වාණය නැමැති දිවයිනේ ඉඳගෙන තමයි උන්වහන්සේ පෙනුසිගා වඩින්නේ, ධර්ම දේශනා කරන්නේ, අනිතුන්ගේ චෝදනාවට මුහුණ දෙන්නේ. ඉතින් හොරෙක්ක කණෙක්ක පිලෙක්ක කිව්වයි කියලා තත්ත්වය මුණ්ඩක තත්ත්වයව සමනක තත්ත්වයක වසලක කිව්වයි කියලා වට කරගෙන බැන්නයි කියලා මොනම කලබලයක්වත් නැහැ. අන්න ධර්මයේ සරණේ හැටි. අන්න ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙනකොට ජීවිතේ අටලෝ දහමට අපිට තර්ජනය කරන්න බැරි හැටි. දැන් මේ ධර්මයේ තිබිලා තියෙන තථාගත බුදු පියාණන් වහන්සේගේ හිතේ නේද? ඒ සරියුත් මොගලන් පරම්පරාවේ අත උත්තමයින් වහන්සේලාට මේ සංසුන් සිත හම්බ වීම නේද ධර්මයේ හම්බ වීම කියන්නේ. ඔබ කර්මයේ සරණ ජීවත් වෙන සසර ඇවිදිනවා. උන්වහන්සේලා ධර්මයේ සරණ කරගත්තාම සසරක් නැතුව යනවා ඇවිදින්න. මේ ධර්මයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු විනය කුමක්ද? එහෙනම් සසර හදලා බෑ, සසර නිමා කරන්න පටන් ගන්න ඕන. සසර හදන්නේ කොහොමද? ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු වල ඇලී ගැටි අනාගත ඵලයක් උපදින්න හේතු තබා අවසන් කිරීමෙන් සසර හදනවා. සිංහලෙන් නම් පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානා කුසල් සිද්ධ වෙනවා කියලා කියනවා. ධර්මයෙන් නම් උපාදාන වෙනවා කියලා කියනවා. සෝපාදානස්සකෝ අහංගත්තේ උත්තත්තිම් පඤ්ඤාපේමි. උපාදානයේ මුල් කරන සසර ගමනක් නෙමේ ධර්ම විනය කියන්නේ. නෝ අනුපාදානස්ස උපාදානෙන් මිදීම මුල් කරගත්. දැන් මොනවෙන්ද උපාදානයෙන් මිදෙන්න පුළුවන්? මොන ක්‍රමෙන්ද උපාදානයෙන් මිදෙන්න පුළුවන්? උපාදානයේ ජීවිතයට එකයිද, අවුරුද්දට එකයිද, දවසට එකයිද? එහෙනම් ඒක නොකිරීමෙන් මිදෙන්න පුළුවන්. උපාදානය වෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ තුල. අරමුණෙන් අරමුණට. එහෙනම් අරමුණෙන් අරමුණට බල ජීවිතයක් තියෙන්න ඕන. අරමුණෙන් අරමුණට උපාදානය වීම පමාද විහාරී. කෝ ධර්ම විහාරී නෙවෙයිනේ. හිතටෙන අරමුණෙන් අරමුණට ඒ අරමුණ ඊතන් මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා කියලා අරගෙන සසරට බැඳමින් සසර හදමින් අවසන් කරනවා නම් ඒ මනුස්සයාට මොන විනයක්ද තියෙන්නේ? ඔහු සසර හදන්නෙක් නේ. ඔහුට මොන විනයක්වත් නැහැ, පමාද විහාරේ. දැන් මෙන්නේ වර්තමාන මොහොතේ පහළ වෙන ස්කන්ධ පංචකේ උපාදාන වී අවසන් වීම වෙනට උපාදාන නොවී අවසන් වීමට යම් ක්‍රමයක් තියෙනවා නම් ඒක ධර්ම විනය. අන්න එහෙමයි අපි මේ සිත ඇතුළේ යමක් තියාගෙන වටහාගෙන මේ ගලපන්නේ. දැන් ඒකට බුදුරජාණන් වහන්සේ වත් කඩයිමක් දාන්නේ නැහැ. යෝ බික්ඛුයි මස්මින් ධම්ම විනේ, යෝ බික්ඛුනී මස්මින් ධම්ම විනේ කියලා අතුරු වචනයක් දාලා නැහැ. ඒකයි මම එහෙම කියන්නෙත් ඒවා. මේවා භික්ෂුන් සඳහා නම් භික්ෂුණීන් සඳහා නම් බුදුරජාණන් වහන්සේම මුලින්ම යම් භික්ෂුවක් මෙම ධර්ම විනය අප්‍රමාද වන්නේ දුක් කෙලවර කරනවා කියලා ඒක භික්ෂුන්ට පවරලා තියේවි.
යෝ ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. යමෙක් ඔය මොනවද ඒවට කියන්නේ? බැරියර්, බාධක බැරියර් කඩලා විසි කරන්න. ඔබට නොකරෙන්න මේ පාර හදලා තියෙන පාරවල් තියෙන බාධක විසි කරන්න කඩලා. නොකරෙන්න ඕන තරම් දේවල් කරන්න පුළුවන්. මම අහලා තියෙන්නේ නොකරන වෙදකමට කෝඳුරු තෙල් පට්ට 7කුයි තවත් ටිකකුත් ඕනේ කියලා. නොකරෙන්න කතා කරන අයගේ බණ අහන්න ඕන නෑ දුකින් මිදෙන්න ඕන නම් ඔබ. කෙරෙන්න කතා කරන කෙනෙකුගේ ඇඹුරට ගිහින් බලන්නකෝ. නොකරන එකේ කෙරෙන්නේම නෑනේ කොච්චර කතා කළත්. අන්න එහෙමයි අපි මේකට එන්න වෙනවා. එන්නේ. දැන් එහෙනම් හරි. උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ මේ සතර පාපේ පිනේ ධානයේ භවගාමී උත්පත්ති උපාදාන සහිත අයටයි. එහෙනම් නොඅනුපාදානස්ස. උපාදාන රහිත වුණොත් උත්පත්ති නෑ. උපාදාන රහිත වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ ධර්ම විනය කියලා තේරෙනව නේද? දැන් ඔබේ පංචශීල ශික්ෂාපදයේ සිට මේ ශික්ෂාපදවල උපාදාන රහිත වීම තියනවාද? නෑ. ඒක සඳහා දහම් පෙළක් තියෙනවා. ඒ දහම් පෙළ පොතේ නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ, සූත්‍ර තුල නෙමෙයි. වර්තමානයේ තුල, ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල. එයින් එකක් ගන්න වර්තමාන අරමුණ තුල. ඉතින් ඔබට ස්වභාවයෙන් හම් වෙලා තියෙන්නේ මේ වර්තමාන අරමුණ තුල කර්ම විනය හික්මෙන්නනේ. පව හොඳ නෑ පින් කියලා අරගෙන ඊට පස්සේ පන්සිල් හෝ අටසිල් හෝ සිල් දක්වා ඔබ පුණ්‍ය කර්ම විනයේ ඉන්නවා. කර්ම විනයේ. එතකොට පව් සිද්ධ වෙන්න පව් උපාදාන වෙන්න පව් සිද්ධ වෙනවා, පින් උපාදානෙන් පින් සිද්ධ වෙනවා, ධාන උපාදානෙන් ධාන සිද්ධ වෙනවා. භව ගමන නවත්තලා නෑ. පායජාති සංසාරන්නේ නෑ. දුක්ඛස්සන්තං කරිස්සති නෑ. දුක් කෙලවර කිරීම. දැන් බලන්න මේ තථාගතයන් වහන්සේගේ තෝරාගෙන එන එක. ධම්ම විනයං සවනාය. අහන්න හම්බ වෙන්න ඕන මේකයි පාර. දැන් මේකේ පාර පෙන්නලත් නැහැ. ඉන් එහාට ඊට බල්ලේවා තමයි පෙන්වන්නේ තව. අහලා තව මොකද කරන්න ඕනේ කියලා. දැන් එහෙනම් ඔබට මේ ධර්ම දේශනාව සවන් දෙන ධර්ම දේශනාවකදී ඔබට ඔබ පේන විවරණයක් වෙන්න ඕන. මා කියන්නේ ඔය කැඩපතක් නැති අහිංසක ළමයි ඉන්න ගෙදරකට කැඩපතක් ගෙනත් දෙනවා. එතකොට ඒ ළමයින්ගේ මූණේ තියෙන දැලි ඇඳුම් වල තියෙන කහට එහෙම නැත්නම් දත් වල තියෙන කහට හොඳට පේනවා අයින් කරගන්න පුළුවන්. ඇයි? කැඩපත තමා පෙන්නන බැවින්. තථාගතයන් වහන්සේ වදාළ පරිදි ඔබ දකින්න. එතකොට ඔබ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදය අතහැර යනවා. ඒ යොහම ඊට වඩා එහාට පේනවා. එවිට ඔබට ඇස කන නාසය දිවකය කියලා දොරවල් හයක් තියෙන බව ඔක්කොටම තේරෙනවා ආගම් ભેදකින් තොරව. ඒ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කන් ගන්නා වූ අරමුණු නිසා උපදින කාරණාට හිත කියලා කියනවා කියලා තේරෙනවා. සිත කියන එක ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට මාරු වෙනවා කියලා තේරෙනවා. එතකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිත අසංවර වෙලා තියෙන්නේ කියලා තියෙනවා. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගාතාවෙන් පෙන්නනවා. ඇසයි කනයි නාසයයි දිවයි කය වචනේ සංවර කරගන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා කියලා. දැන් ඇසයි කනයි නාසයයි දිවයි කය සංවර කරගන්න පුළුවන් සියලු දුකින් මිදෙනවා කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සමාධිටි සූත්‍රයක් දේශනා කරමින් ඇස කන නාසය දිවකය කියලා දොරවල් හයක් තියෙනවා. ඒවට විවිධ අරමුණු ගන්නෙ නැහැ. අරමුණු ගොදුරු කරගන්නවා. අරමුණු රසය විඳින්නේ නැහැ. මේ දොරවල් වලට හිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවායි කියලා ඇහැයි කනයි නාහයි දිවයි කයයි කියන්නේ සිතේ ආකාර හයක් කියලා සිත කියලා පෙන්නනවා. සත්වයානු සිතේ ආකාර හයක්, ඇස කන නාසය යනු සිතේ ආකාර හයක්, අන්තිමට සිත. අන්න චිත්තං මනෝපුබ්බංගම ධම්මා. ඒ සිතට වැඩි ආයුෂ දෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. හටගත්ත ගමන් නැසෙන්න ඕන ස්වාභාවික සිද්ධියේ කය ලහු පරිවත්තං.
මේ හටගෙන නැසෙන කාලෙදිම සසර බැඳීම මිනිස්සු කරනවා. එතනින් මිදෙන්නත් ඒ මොහොතම පාවිච්චි කරන්න වෙනවා. මේ ඇසෙන් කලින් නාසයෙන් සහ සිතින් හටගන්නා වූ සිතේ ඉපදීම මැරීමට පංචස්කන්ධය ඉපදීම මැරීම කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ධර්ම විනයට අදාළ ඒකකය දේශනා කරනවා. එතකොට මොහොතින් මොහොත ඉපදෙන මැරෙන ජීවිතයක් තියෙනවා. මෙන්න මේකට එන ජාතිත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියොත් එහෙම මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කළා සසරට ඇලෙනවා. ධර්ම විනයක් නැහැ, කර්ම විනය. ධර්මයෙන් ඈතට. දැන් අන්න මේ කරන වැරද්දෙන් නිදහස් වෙනකොට තථාගත බුදු පියාණන් වහන්සේ න්‍යාය වගයක් දේශනා කරනවා. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්චිකරි. ඔන්න ධම්ම විනය. සීල සූත්‍රය තුල ගත්තාම තවදුරටත් මෙම පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දැන් පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සත නේද? පංචස්කන්ධේ අනාත්මය බැලීමෙන් එනම් පංචස්කන්ධේ අනාත්මය ධර්ම විනයක්. වචනෙන් මම කීවට බෑ ඔබට තේරෙන්න ඕනේ නම් පංචස්කන්ධේ අනාත්මය බලන මොකද්ද ආත්මය ඔබ ළඟ තියෙන මොකද්ද කියලා. එහෙම නැත්නම් දුක්ඛං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒතං සරණ ආගම්ම සබ්බ දුක්ඛා පවංචති. මොකද්ද? යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ සම්මප්පඤ්ඤාය පස්සති චත්තාරිය සත්‍යානි. මේ බුද්ධ වචන. යමෙක් බුදුන් දහම් සරණ සංඝුන් සරණ ගොස් ඔබ කියන අර්ථයෙන් නෙමෙයි. මනානුවණින් චතුස්සත්‍ය දකින්න. ඒ කියන්නේ ස්කන්ධ පංචකය තුළ දුක සහ හේතුව දැකලා ඒ මොහොතේදීම නැති වූ තැනට මාර්ගය යන්න පුළුවන්ද? පස්සේ නෙමෙයි. ඔය දුක දැකලා දුකට හේතුව දැකලා කියා ඉන්න එපා. පංච උපාදානස්කන්ධේ ඒකේ දුක තියෙනවා නම් ඒකට හේතුව තේරෙන්න වෙනවා. අර හේතුව නැත්නම් දුක නැහැ කියලානේ පෙන්වන්නේ. නා ස්කන්ධ පංචකෙන් පංචකයට හික්මීමක් නේද ධර්ම විනය කියන්නේ. ඒ සරණ යාම සියලු දුකින් මිදෙනවා. ඒ ධර්ම විනය නේද? ධම්මපදය තුළ මේ ගාථා දහම් මේ පේලි තුළ මේවා තියෙනවා. හැබැයි පෙළවල් පමණයි, දහම් පෙළවල් පමණයි, අකුරු පමණයි, ලියන්න කියන්න පමණයි. ප්‍රායෝගික වෙන්න කිට්ටු කරගන්න බැරි වෙනවා. ඔබට තේරෙනවද සම්බුදු සසුන ප්‍රතිපත්ති පූජාවෙන් ගොඩාක් ඈතට ගිහින් ආමිස පූජාව තුළ, පෘථග්ජන භාවය තුළ, ශික්ෂාපද සමාදානය තුළ, ශික්ෂාපද විනය තුළ හිර වෙලා කියලා? ඒකේ දානෙට සීලයට භාවනාවට නම් වූ පුණ්‍ය ක්‍රියාවට ඇරුණාම සීල සමාධි ප්‍රඥාව අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න දොර ඉඳලා අමුඩ ගහන එක ඇරුණාම ප්‍රඥා සීල සමාධි නෑ කියලා? මට කතා කරපු කෙනෙක් කිව්වා ඉගෙන ගන්න කාලේ ගැටලුවක් තිබුණයි කියලා. මොකද්ද? උගන්නන එක සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලියපුවම සිත්‍රි ශික්ෂාවට කරපුවම ප්‍රඥා සීල සමාධි අහපුවම ඔන්නක පාඩම් කරගන්නවා කියලා සැර දැම්මයි කියනවා කියලා දුන්නේ නැතුව. ඉතින් කියලා දෙන්න දන්නේ නැතුව ඇතිනේ ඒකනේ කාරණේ. ඕවා ගියන්න තහනම් කියන ඇත්ත ඉන්නවනේ. නැති අපි තනියෙන් හොයනවා ඔය කිව්වට. එතකොට ඉතින් අපට තේරෙනවා සීල සමාධි ප්‍රඥා අනාගත බුදුරජාණන්ගේ ශාසනය නිවන් දකින්න අද සිල් රැකලා ලෞකික සමාධි වඩලා පස්සේ ප්‍රඥා දිනුන. ඒක එදාට ප්‍රඥාව අනාගත. ඒක දසවස්තක සම්මාදිට්ඨි මාවත. නමුත් අපට තේරෙනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ ඥානං පටිපදාය ඥානං අයුච්‍යතේ සම්මාදිට්ඨි ආරි ප්‍රඥා ආරි සම්මාදිට්ඨිය. දැන් සම්මාදිට්ඨියෙන් පස්සේ සම්මාදිට්ඨි ප්‍රඥාවනේ. දැන් අරියකාන්ත සීලය දැන් සමාධිය. භවගාමී මාර්ගයේ සීල සමාධි ප්‍රඥා, නිවන් මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. විරුද්ධව කතා කළයි වැරදි කියයි ඕනත කියයි. අනුගමනය කළා බලන්න. එහෙනම් අන්න මේ ධර්ම විනය අහන්න ලැබෙන්නේ ඇයි?
සැහැල්ලුවට අරගෙන. ඒ කියන්නේ මේ පෙන්නන ධර්මයේ සරණට වඩා කර්මයේ සරණ. එහෙම නැත්නම් කර්ම විපාක, ලෞකික විපාක. එහෙම නැත්නම් අර සමාජගත දුක සංසිඳීමෙන් ලබන්නා වූ කැම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන වල සුවය ලොකු වෙලා. සතෙක් ලැබෙන සැපත ලොකු වෙලා. සත්පුද්ගල දෘෂ්ටිය දුරු වීමෙන් ලැබෙන සැපය අමතක වෙලා. ඒ කියන්නේ නිබ්බානම් පරමං සුඛං අපට එපා නිකං සුඛේ ඇතිනේ ඔය කියන්නේ. ඒ නිසා මේ ධර්මයේ නැමැති දිවෙනට පත් වෙන්නට අනුගමනීය ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕන. ඒක වර්තමාන ස්කන්ධ පංචකයේ මුල් කොටගත් ඒ තුල විශේෂ ශික්ෂණයක්. ඒ ශික්ෂණයේදී උපන්න කුසල් දුරු වෙන්න ඕන, නූපන්න කුසල් නූපදින්න ඕනවා. ඒ ශික්ෂණයේදී වර්තමාන ස්කන්ධ පංචකයේ අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් වෙන්න වෙනවා. භව නිරෝධාය ධම්මං දේසි. භව නිරෝධ වෙන්න වෙනවා. ධර්ම විනයදී තමයි භව නිරෝධය වෙන්නේ. ස්කන්ධ පහෙන් පහට භව නිරෝධය වෙන්න වෙනවා. අන්න ඒක අහලා තේරුම් ගන්නකොට තමයි ධම්ම විනයං සවනාය. සවනය කරලා අනුගමනය කරන තව එහාට තව කැලලක ඇති මං හිතන්නේ. එහෙනම් ඔබ අර නකුල පියතුමා බුදුන් වහන්සේට වදාලා වගේ සරියුත් මහ රහතන් වහන්සේට අනේ ස්වාමීනි මට කය ලෙඩ වුණාට කමක් නැහැ සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි කියලා දෙන්න මං ගව් ගානක් ඈත ඉඳලා හරි ඔබ වහන්සේ හම්බෙන්න එන්නම්. ඔබත් මේ පෙරම් පුරාගෙන ආපු ගමනේදී ඔය යන ගමනේදී ධර්ම විනය හොයාගෙන යන්න දේශනා කරන තැනක් දක්වා. මොකද බුදුන් වහන්සේගේ මේ ඉගැන්වීමේ තමයි පෙන දුක් කෙලවර කරන්නේ ධම්ම විනයෙන් කියලා. යෝමස්මින් ධම්ම විනය. ඒක සත්‍ය වචනයක්. ඒක අපි වළංගු කරගන්නේ කොහොමද? වළංගු කරගන්න නැත්නම් අපිට නෑ ඒක. දැන් එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය තුල මේ පොතේ උගන්වලා තියෙන පෙළවල් වලින් පෙන්වන අර්ථය වැරදි ආකාරයෙන් භාවිතා කරන්නේ නැතුව නිවැරදි ආකාරයෙන් තේරුම් ගන්න තරම් අපේ මේ ස්කන්ධ පංචකයේ නැමැති ඒකකයේ අටුවාව අපට විපෝගී වෙනවා. ඒක තුළ සිදුවෙන සිද්ධියනේ මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒක අපි ළඟ වෙනවා නම් වරදිනවා නම් වැරද්දයි හරි එක තේරෙන්න වෙනවා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර මිනිස්සු ස්කන්ධ පංචකය පාවිච්චි කළා. පවට යොදාගත්ත, පිනට යොදාගත්ත, ධානයට යොදාගත්ත ස්කන්ධ පංචකයේ ආත්මය නැමැති යානේ නැගී පවින් අපායට ගියා, පිනින් දිව්‍ය ලෝකෙ ගියා, දානෙන් බඹලව ගියා. අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයේ කෙනෙකුට හිමිවන්නේ පංචස්කන්ධයේ ආත්මය තුල හෙවත් පංච උපාදානස්කන්ධය තුල. එහෙනම් ධර්ම විනය නෑනේ. එනම් පංචස්කන්ධයේ ආත්මේ ධර්ම විනය නෙමෙයි මාර විනය. උද හරිනේ. මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ මාරෝති උච්චති. ස්වාමිනේ මාරයා කියලා කියනවා. කොපමණද ඉන්න මාරයා කියලා කියන්නේ? කොහෙද ඉන්නේ? රාදේ යම් කිසි කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා ඉන්නවා. හරිනේ ඉතින්. අන්න දැන් අනන්ත ලක්ෂණ සූත්‍රයේ ලියලිට එනවා ධර්ම විනය. මංගල ධර්ම දේශනාවට පසුව පස්වක දවසන්ට මේ රූප වේදනා සංඥා සංකාර පහ විඥානක ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන ඇසේ කනේ නාසයේ දිවේ කයේදී රූපේ ශබ්දේ ගන්ධ රස අරමුණේදී රාගයේ දේශේ මොහේ අරමුණට වෙලාවේදී මගේ මම වගේ ආත්ම කොට ගනිමින් සතර හදන්න නැතුව අල්ලා ගනිමින් සතර හදන්න නැතුව උපාදානය කරමින් සතර හදන්න නැතුව උපාදානය කරගන්න නම් මිදිමින් සසරෙන් මිදෙන්න. භව නිරෝධගාමීත්වය කරන්න. ඔන්න මම ධර්ම විනයට සෑහෙන අර්ථයක් සපයනු ලැබුවා කාලයක් තුළ. එළියට එන්න ඕන. වචන ටික නෙමෙයි, වැරදි දහම් පෙළ නෙමෙයි, වචන වලින් පෙන්වන අර්ථය තේරුම් අරගෙන එළියට ඇවිදින් අනුගමනීය ප්‍රතිපදාවට ජනතාව ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. මා ඇතුළු ඔබ.
මෙන්න මේ ශික්ෂණයට ආවට පස්සේ යාට පොලිසිය ඕනෙත් නැහැ, පව්පින් නීතිය ඕනෙත් නැහැ. මොකද ඊට වඩා හොඳ ශික්ෂණයක් මේක, සුපිරි ශික්ෂණයක්. ඒක තමයි දහම් දීපයට ওই නීති ඕනේ වුණේ නැත්තේ. නමුත් දහම් දීපෙන් ඈතට යන්න ඊට බාල නීතියක් කරන පව්පින් නීතිය දාන්න වුණා. පව්පින් නීතිය නොතකා මිනිස්සු බොරු කරන්න, හොර කරන්න, වංචා කරන්න ගත්තාම ඊට මෙහා පැත්තට රජයේ නීතිය දාන්න වුණා. තව ඒකත් නොතකා යනකොට ඊට පස්සේ එල්ලලා මරන්න, අත් කපලා මරන්න අර රාජකාලේ දඬුවමුත් දාන්න වෙයි දෙතිස් වදය. එමයි පිරිහෙන පැත්තට තමයි වද වැඩි වෙන්නේ. හොඳයි, අපි ලබාගත් ජීවිතවල තෙරපරපුර ආරක්ෂා කරලා දුන්නා වූ සදහම් පෙළවල සුරක්ෂිතභාවය, ග්‍රන්ථකරණය, අසන්ට ලැබීම කියන මේ දුර්ලභ කරුණු අපේ කනට වැටෙනවා. ග්‍රහණය කරගන්න තරම් ඔබේ කන සූදානම් නම්, තෙරුම් ගැනීම තරම් ඔබේ සිත සමත් නම් ඔබට සතර ගමන හැදෙන හැටි, භවගාමිත්වය තේරෙනවා. භවගාමිත්වයට ධර්ම විනයක් නැහැ. භව නිරෝධගාමිත්වයට ධර්ම විනය තියෙන්නේ. ආය මේකට අම්මයි තාත්තයි දුවයි පුතයි ඔක්කොම හවුලේ යන්න ඕන කියලා ගමත් එක්ක එහෙම එකක් නැහැ. ගියත් තනි තනියෙන් යන්න ඕන. අන්න ඒක තමයි තමන්ට තමන් සරණ කර ගැනීමේ, තමා තමයි උපාදානය තුළ කර්මය සරණ කරගෙන සතරට අහු වෙලා ඉන්නේ. ඒකෙන් ගලව ගන්න අම්මට තාත්තට කාටවත් බෑ. තථාගතයන් වහන්සේත් අදාරනවා මාර්ගෝපදේශකයන් පමණේ ගැලවුම් කරුව නෙවෙයි කියලා. මේ මාර්ගයේ තේරුම් ගත්තයින් පසු අපට ධර්මයට පැමිණීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මය බැලීම ධර්මයට පැමිණීමේ විනය මාර්ගයේ බවට පත් වෙනවා. තවත් මාර්ග තියෙනවා. යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ විහෙස්සති යන්න. මේ සුපිරි විනය තථාගතයන් වහන්සේ කරවා දාලා වූ. මතුවිය යුතුමයි, එළිවිය යුතුමයි, වැටහිය යුතුමයි, මිනිසුන් තේරුම් ගත යුතුමයි, අනුගමනය කළ යුතුමයි. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵලලාභීන් ඉහළ යාම තුළ ලෝකෙට සාමයේ මధుර පණිවිඩයේ මේරන් පොළවෙන් බිහි වේවා කියන කතාව ඇත්ත වෙන්න ඕන. අනක් ගුණක් නැතුව, කිසිදු කිරිතයක් නැතුව, ගාගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න, වෙඩි තියාගන්න අවනීති බලවත් වුණ ලෝකෙට, මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගත්තේ නැති ලෝකෙට මේ මිනිස්සුන්ගේ මනස සංවර කරන දහමක් ඕන නැද්ද? හැමෝටම ජීවත් වෙන්න ඕන අයිතිය පිළිගන්න. අපි තේරුම් අරගෙන අනුගමනය කරලා අපි ඇතුළත ඉන්න මිනිස්සයා සැනසුන කෙනෙක් කියලා තේරුම් ගත්තාම ඒක ලෝකෙට පේනකොට මේ මිනිස්සයාගේ මේ සංගමයේ කොහෙන්ද ආවේ තථාගත ධර්මයේ සරණින් කියලා තේරුම් ගත්තාම අනිත් අයට ධම්මං සරණං ගච්ඡාමි යන්න හිතෙයි, පලංගු වෙයි. අපි ධම්මං සරණං ගච්ඡාමි කියන තාක්කල්, බුද්ධං වන්දාමි කරන තාක්කල් අපට ධම්මං සරණං ගච්ඡාමි ප්‍රතිඵල නැහැ, ලෝකෙට වැඩකුත් නැහැ. යන්නේ නැහැ නේද? එනිසා අපි මේ උත්සාහ කරන්නේ අපට ලැබුණා වූ මේ සදහම් දායාදය අපි තෙරපරපුරෙන්, කටපාඩමින්, ග්‍රන්ථකරණයෙන් දිවි දෙවෙනිකොට ආරක්ෂා කරගත්තා වූ මේ ධර්ම දානය මිහි මත ජීවමාන කරන්න. ඒක ලෝකේ හුඟක් ප්‍රශ්නවල විසඳුම් වේවි. මොකද ප්‍රශ්න තියෙන්නේ ලෝකේ නෙමෙයි, මිනිස්සුන්ගේ හිතවලනේ. ඒවා දන්න පුළුවන් නම් ලෝකේ ප්‍රශ්න හුඟක් අඩු වෙයි. අදාළ කරුණු තේරුම් ගනිමින්, ධර්මදේශනා ශ්‍රවණය කරමින්, ඔබට ඔබ සරණ කරගන්න හැටි තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙමින් එදිනදා කටයුතු කරන අතර මේ සංසුන් සෝයේ හිමිකරුවෙක් බවට මාර්ගඵල පිළිවෙලින් පත්වීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම මේකට අදාළ කරුණ පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා බැතිවර දායකත්වයේ දරා ඇත්තේ බත්තරමුල්ල කොස්වත්ත පදිංචි නිල්මිනි ප්‍රියන්ති සහ SKAS සේනානායක, ලක්ෂණ ප්‍රියන්ත, රම්‍යා සුභාෂිනී, කුමුදුනී ප්‍රියන්තා, හිරම්‍ය ප්‍රියන්ත, ලයන්ති අයගම ඇතුළු එම පවුල්වල දූ දරුවන් විසිනි.
සන්තෝසයි. අදින් වසර 9කට පෙර පරලෝසපත්වන්නට යෙදුනා වූ විතානගේ නන්දා පියසීලි දයාබර මවතුමිය හා වසර 18කට පෙර පරලෝසපත්වන්නට යෙදුනා වූ IC පෙරේරා දයාබර පියාණන් සිහිකොට එම දෙමව්පියන් දෙපළ ගෞරවයෙන් සිහිපත් කොට උපහාර දක්වන අතර අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා කියලා කරන ප්‍රධාන අරමුණින් මෙම ධර්ම දානමේ පින්කම සිදු කරන අතර එම උතුම් කුසල ආනිසංසෙන් එම මව්පියන් දෙපළගේ සංසාර ජීවිතය සුවපත් වේවා. එතනින් නිවනට යන්නේ මතු උපදිනා භවයක මිනිසත් බව ලබා ධර්ම විනී තේරුම් අරගෙන නිවනින් සැනසේවා. තෙමසකට පෙර පරලෝසපත්වන්නට යෙදුන UIG පොඩිමැණිකේ මව්තුමියටත් වසර 4කට පෙර පූර්වෙහි පරලෝසපත්වන්නට යෙදුනා වූ SKA සිරිවර්ධන පියතුමන්ටත් එඩ්වින් නන්දසිරි රණතුංග මහතාටත් අනුස්කර විදුර රණතුංග පුතුණුවන් ඇතුළු පරලෝසපත්වන්නට යෙදුනා වූ සියලු ඥාතීන් වන PK සුසානා පෙරේරා, PK මිරායා පෙරේරා, HKP ජිනදාස, UKP අයගම, විතානගේ සයිමන් පෙරේරා, PK එව්ජින් පෙරේරා, G ලිලිනෝනා, SKA හෙන්ද්‍රික් කප්පුහාමි, P ලොකුමැණිකේ, විතානගේ ගුණරත්න පෙරේරා, ස්වර්ණපාල අතකෝරළ, රම්ෂි තාජුඩීන් ඇතුළු පරලෝසපත්වන්නට යෙදුනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් නැත්නම් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් කරගනිත්වා සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. කරුණීය දේශකයන් වහන්සේ ඇතුළු දායකත්වයේ දරන පවුල්වල සියලුම දෙනාට ත්‍රිරත්නයේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසේවා. සියලු ලෝකවාසීන් කොරෝනා වසංගතයේදී සුවපත් භාවයට පත්වීමටත් මෙත උතුම් ධර්ම දේශනාමය ධර්ම දානමය පුණ්‍ය මහිමේ හේතු වාසනා වේවා. හැමට ධර්මශ්‍රවණය කරන හැමට නිවන සැනසෙන ජීවිතයක අගේ වටහා ගන්න ධර්ම විනය අනුගමනය කරන්නට අවශ්‍ය නුවණස පෑදේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ හැම දිනාටත් මේ සත්ක්‍රියාවේ ආනිසංස මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සච්චිර ජීවනයේ පිණිසත් සදහම් අවබෝධයෙන් ජීවිතය තුළ සකල දුක්ඛයන්ගේ නිමාව පිණිසත් හේතු වේවායි අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං